ආයුබෝවන් කෘෂි විද්‍යා විෂයාධාරණ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුනරීක්ෂණ පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් සමග සම්බන්ධ වෙන්නයි මේ සූදානම් වෙන්නේ. පලිබෝධ ඒකකයට අයත් සිවුවන පාඩම් වශයෙන් ඔබත් සමග අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පලිබෝධක කළමනාකරණය සඳහා යොදා ගැනීමට සිදුවන යොදාගත හැකි යම් යම් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්. ඔබ මේ වෙනකොට අවබෝධ කරගෙන සිටිනවා භෝග සමග තරඟ කරමින් වැඩෙන වල්පැල, ඒ වගේම භෝග සාක කොටස් වලට හානි කරන ක්‍රොමීන් වන පෘෂ්ඨවංශික වෙනත් ජීවීන්, ඒ වගේම ක්ෂුද්‍ර කාණ්ඩවලට අයිති විවිධ ජීවීන් භෝග සාක වලට හානි කරනවා. ඒ නිසායි ඔවුන් පලිබෝධික කියලා අපි හැඳින්වන්නේ. දැන් මේ වෙනකොට ඔය ඉගෙනගත්ත සෑම පලිබෝධ කාණ්ඩයක්ම මේ ස්වභාවික පරිසරයේ භෝගත් එක්ක සිටින ජීවී කාණ්ඩ කියලා අපි හොඳින්ම දන්නවා. අපට මේ අයගේ බලපෑමකින් තොරව භෝගසාක ශේෂ්ඨවල වර්ධනය කරගෙන එයින් ලබා ගන්නා අස්වැන්න වැඩි කරගෙන අස්වැන්නේ ගුණාත්මයක් වැඩි කරගෙන ඒවා මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඔයාගේ ආර්ථිකය රඳා පවතින්නේ අන්නේ ලබා ගන්නා ප්‍රමාණයෙන් ඉහළ සහ තත්ත්වයෙන් උසස් අස්වනු මත. ඒතර මේ ජීවී කාණ්ඩ එයාලගේ ක්‍රියාකාරීත්වයන් තුළින් අපි ලබා ගන්නා අස්වැන්නට විශාල බලපෑමක් කරනවා. ඒ නිසා ගොවීන්ගේ ආර්ථිකයට හානියක් කරන්න පුළුවන් මේ ජීවීන්ට. හැබැයි එහෙම කියලා මේ ජීවීන් එක කාණ්ඩයක්වත් අපට මේ පරිසරයෙන් තුරන් කරන්න බෑ. අමූල ඝාතනය කරන්න බෑ. ඒගොල්ලොත් ඉන්න ඕනේ භෝග සාකත් වගා කරන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ පලිබෝධ ලෙස හැඳින්වෙන ජීවී කාණ්ඩ කළමනාකරණය කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී එම ජීවීන් යම්කිසි මට්ටමක පරිසරයේ සිටිනවා භෝග සාකත් වගා කරමින් එයින් ආර්ථික වාසි ලබා ගන්නවා. අන්නේ කළමනාකරණයේදී ඉතාමත් වැදගත් වෙන්නේ මේ පලිබෝධක කියලා හඳුන්වන්නේ යම්කිසි වල්පැලෑටියක්, යම්කිසි රෝගකාරකයක්, යම්කිසි කෘමි කාණ්ඩයක් පලිබෝධක බවට පත්වන්නේ මොන කාරණා පදනම් කරගෙනද කියන කාරණය. එකක් තමයි පලිබෝධක ගහන ඝනත්වය අනුව තමයි යම්කිසි කාණ්ඩයක් පලිබෝධක ලෙස සැලකෙන්නේ. ඒ වගේම මේ ගහන ඝනත්වය තීරණය වෙන්නේ ඒ පරිසරයේ තියෙන විවිධ සාධක මත. එහෙනම් යම් සාධක වල බලපෑමෙන් යම්කිසි ජීවී කාණ්ඩයක ගහන ඝනත්වය අඩු වැඩි වෙමින් පවතිනවා. එවැනි අවස්ථාවල සමහර විට එම ජීවීන් පලිබෝධක බවට පත් වෙන අවස්ථාවලුත් තියෙනවා. පලිබෝධක නොවි පරිසරයේ සිටින අවස්ථාවලුත් මුණ ගැහෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ පලිබෝධ ගහණය සම්බන්ධ කරුණු කාරණා මූලිකව සාකච්ඡා කරමින් ගහන ඝනත්වය පිළිබඳ අවබෝධයක් ලබාගෙන පලිබෝධ කළමනාකරණයට ඒ දැනුම යොදාගන්නේ. ඒ වගේමයි පලිබෝධක කාණ්ඩ රාශියක් අතුරින් ප්‍රධාන වශයෙන්ම අපි වල්පැල පාලනය කරන්න විවිධ ක්‍රම භාවිතා කරලා කළමනාකරණය කරන්න විවිධ ක්‍රම භාවිතා කරලා රසායනික ක්‍රම වලට යන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම කෘමි කාණ්ඩ පාලනය කරන්න ගත හැකි ක්‍රියාමාර්ගය අරගෙන බැරිම අවස්ථාවක රසායනික කෘමිනාශක වලට යන අවස්ථාවලුත් තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ පාලන ක්‍රමවලදී කළමනාකරණ කටයුතු වලදී අපට කෘෂි රසායනික ද්‍රව්‍ය අතර තිබෙන වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක ආදිය යොදන්න සිද්ධ වෙනවා. අන්න ඒව යොදන්න අපි භාවිතා කරනවා විවිධාකාර යන්ත්‍රයකට ගැලපෙන යන්ත්‍ර, ඉසින යන්ත්‍ර. අන්නේ ඉසින යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය අපි මේ වැඩසටහන තුළ අධ්‍යයනය කරන්න අපේක්ෂා කරනවා. ඒතර යම්කිසි ජීවී කාණ්ඩයක් පලිබෝධක කියන තත්ත්වයටපත් වෙන්නේ එම ජීවී කාණ්ඩය එම පරිසරයේ කොතරම් දුරට ව්‍යාප්ත වී තියෙනවද කියන කාරණේ මත. ඒකක වර්ගඵලයක් සැලකුවාම එම ඒකක වර්ගඵලයක සිටින ජීවීන් සංඛ්‍යාව අපි ජීවී ඝනත්වය කියලා හඳුන්වනවා. ඒගොල්ලෝ පලිබෝධක නම් පලිබෝධක ජීවී සංඛ්‍යාව තමයි ඒකක වර්ගඵලයක. දැන් මේ මූලික රූප සටහන් දෙකේ මේ වර්ගඵලය තුල ජීවීන් කෘමීන් වැඩි සංඛ්‍යාවක් ඉන්න බව පේනවා අපිට.
නමුත් මේ වර්ගඵලයේ තුල එම කාණ්ඩෙම ජීවීන් සැලකුවොත් අඩු සංඛ්‍යාවක් තමයි ඉන්නේ. එහෙනම් මේ ස්ථානයේ පලිබෝධ ගහන ඝනත්වය වැඩි කියලා කියන්න පුළුවන්. මේ ස්ථානයේ පලිබෝධ ගහන ඝනත්වය අඩුයි කියලා කියන්න පුළුවන්. එහෙනම් යම් කිසි ශේෂ්ත්‍රයක ඒකීය වර්ගඵලයක් කියලා සලකන්න පුළුවන් අපේ ශේෂ්ත්‍රය. ශේෂ්ත්‍රයේ යම් කිසි ජීවී කාණ්ඩයක් වැඩියෙන් ඉන්නවා නම් ගහන ඝනත්වය වැඩි, අඩු නම් ගහන ඝනත්වය අඩුයි. මේ ගහන ඝනත්වය කියන කාරණේ තමයි පලිබෝධක පිළිබඳව අපිට ඉතාමත්ම වැදගත් වන්නේ. මේ රූපයෙන් ඔබ දකින්නේ ඊටාම කුඩා ඉඩක ඊටා විශාල කෘමීන් ප්‍රමාණයගේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ විදිහට ඒ අදාළ ස්ථානයේ ඉන්න කෘමීන් සංඛ්‍යාව පලිබෝධක ලෙස සැලකෙන ජීවී සංඛ්‍යාව අඩු වැඩි වෙන්නට බලපාන සාධක ගොඩක් තියෙනවා. ඒවට කියනවා ගහන ඝනත්වයේ කෙරෙහි බලපාන සාධක. විභාග මට්ටමේදී කෘමි ගහන ඝනත්වයේ කෙරෙහි බලපාන සාධක පැහැදිලි කරන්න. ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් ඊට බලපාන හේතු, ඒ වගේ මේ හේතු මත කොහොමද ගහන ඝනත්වය වෙනස් වෙන්නේ කියන එක වැදගත් වෙයි. ආහාර ප්‍රබව යම්කිසි කෘමි කාණ්ඩයකට ප්‍රමාණවත් ලෙස ආහාර තියෙනවා නම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ බාධාකින් තොරව සිද්ධ වෙනවා. වැඩිපුර ආහාර තියෙනවා නම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් යම් දුරකට වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් ආහාර ප්‍රබවය ආහාර සුලභව තියෙනවා නම් ගහන ඝනත්වය ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්. ආහාර හිඟයක් නම් ගහන ඝනත්වය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සතුනුත් මේ ජීවීනුත් වායව පරිසරයේ වර්ෂාපතනයේට, උෂ්ණත්වයට, සුළඟට, ආලෝකයට, ආර්ද්‍රතාවයේ වැනි දේශගුණික සාධකයන්ට ලක් වෙනවා. එම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන්ට එම දේශගුණික සාධක යම් බලපෑමක් කරනවා. අපි හිතමු අධික වර්ෂා කාලයක් ගත්තාම සමහරවිට කෘමීන්ගේ සංචරණයට බාධාවල් සිදු වෙනවා. කෘමීන්ගේ බිත්තර විනාශ වෙන්න පුළුවන්. කීටයන් සේදී යන්න පුළුවන් පාත්‍ර මත හිටපු. ඒක ගහණේ අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම අපි හිතමු පරිසරයේ උෂ්ණත්වය ඉතාමත්ම ඉහළ කාලයක්. ඒ වගේ අවස්ථාවකදී ඔවුන්ගේ ප්‍රජනක විභවය වැඩි වෙලා ඉක්මනින් බිත්තර දාලා බිත්තර හොඳට රැක්ක වෙලා පැටවුන් බවට පත් වෙලා ඔවුන්ගේ ජීවන චක්‍රය වේගවත් වෙලා ඒ ගහණයේ වේගින් ව්‍යාප්ත වෙමින් ගහන ඝනත්වය වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා වර්ෂාව, උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාවය, සුළඟ වැනි දේශගුණික සාධක ඔය කියන පරිබෝධක ජීවී ගහණයක ඝනත්වය තීරණය කරන්න දායක වෙන්නට පුළුවන්. ස්වභාවික සතුරන් පරිසරයේ විවිධ ජීවීන්ගෙන් යුතු පද්ධතියක් නේ. එහෙනම් එතන තියෙනවා විවිධ ආහාර දාම සහ ආහාර ජාල. මේ ආහාර දාමයකට හෝ ආහාර ජාලයකට ලක් නොවිච්චි හුදකලා ජීවීන් නම් පරිසරයේ සාමාන්‍යයෙන් ඉන්න බෑ. බොහෝ ඉහළ මට්ටම් වල ඉන්න ජීවීන් හැර සාමාන්‍ය මට්ටමේ ඉන්නකොට එක එක ජීවීන්ගේ බලපෑමට ලක් වෙනවා. ඒතර පරිසරයේ යම්කිසි ජීවී කාණ්ඩයක් විනාශ කරන්නේක භෝජන රටාව තුල හරි විනාශ කරන දායක වෙන ජීවීන් එම විනාශ වන ජීවීන්ගේ ස්වභාවික සතුරන් වශයෙන් සලකනවා. එහෙනම් යම්කිසි පරිසරයක යම්කිසි ශේෂ්ත්‍රයක විවිධාකාර කෘමි වර්ග විවිධාකාර පලිබෝධ ජීවීන් ඉන්නවා නම් එතන ස්වභාවික සතුරන් වැඩි වෙන්නට පුළුවන් යම්කිසි ජීවී කාණ්ඩයක් වෙනුවෙන්. අන්න ඒ වගේ අවස්ථාවකදී අර ජීවී කාණ්ඩය ස්වභාවික සතුරන්ගේ අධි බලපෑම හේතු කොටගෙන ගොඩක් ඉහළට වර්ධනය නොවෙන්නට පුළුවන්. එහෙනම් ස්වභාවික සතුරන් වැඩි වෙන්න යම්කිසි පරිසරයක ඉන්න ජීවී ගහන ඝනත්වය අඩු වෙන්නට පුළුවන්. ඒ විදිහට ස්වභාවික සතුරන්ගේ බලපෑමට ලක් වෙලා. ඒ වගේම ඒ සතුන් වාසය කරන භූමියේ ස්වභාවය. ඒගොල්ලන්ට හුරු පුරුදු භූමියක් නම්, දීර්ඝ කාලයක සිට හිටපු භූමියක් නම්, එයාලට අහිතකර තත්ත්වයන් ඔය ලැබුගිනි, එහෙම නැත්නම් ජලයට යටවීම වගේ දේවල් වලට ලක් නොවන භූමියක් නම්, ඔවුන්ගේ ගහන ඝනත්වයට අහිතකර බලපෑමක් වෙන්නේ නැති නිසා ගහන ඝනත්වය වැඩි වෙන්නට පුළුවන්. එහෙනම් පරිසරයේ තියෙන පරිසරයේ යම් සාධක හේතු කොටගෙන කෘමි පරිබෝධක ගහන ඝනත්වයක් අඩු වැඩි වෙන්නට පුළුවන්. ඔන්න ඔය සාධකයන් අනුව තීරණය වන මේ ගහන ඝනත්වය කියන වචනය
ගහන ඝනත්වය වැදගත් වන්නේ මොකටද? අපි කොයි වෙලාවකවත් පරිබෝධකවල වල්පැල ගහණය කියන වචනය භාවිත කරනවා. වල්පැල ගහන ඝනත්වය. කෘමි ගහන ඝනත්වය. ඒක අපි වැඩිම භාවිත කරන්නේ කෘමි ගහන ඝනත්වය කියලා. මොකද ඒකීය වර්ගඵලයක ඉන්න ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය කියන නිසා පහසුවෙන් අපි කෘමි ගහන ඝනත්වය කියන වචනේ භාවිත කරනවා. අපිට මේ ගහන ඝනත්වය යොදා ගන්න පුළුවන් යොදා ගැනීම අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි යම්කිසි පලිබෝධක කාණ්ඩයක් හඳුනා ගන්න. දැන් පලිබෝධක ගහන ඝනත්වයේ වැඩි නම් එම ජීවීන් පලිබෝධක බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේ ගහන ඝනත්වය ඉතාමත්ම අඩු නම් ඒ ජීවීන් පලිබෝධක නොවන බවට අපට තීරණය කළා ඒ පිළිබඳ තරම් අවධානයක් යොමු කරන්නට පුළුවන්. ඒ වගේමයි පලිබෝධ හානියේ විවිධ මට්ටම් තියෙනවා. හානිය භෝග ශාක වලටවත් ගොවියාටවත් දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. ගොවියාගේ ආර්ථිකයට දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ වගේම පලිබෝධක ඉන්න ප්‍රමාණය ආර්ථික හානිදායක මට්ටමට ආසන්න සීමාවට ඇවිල්ලා ඉන්න පුළුවන්. අන්නේ වගේ අවස්ථාවලදී වසංගත බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අන්නේ වගේ අවස්ථාවලදී පලිබෝධ හානියේ මට්ටම හඳුනා ගන්න මේ ගහන ඝනත්වය වැදගත් වෙනවා. ඒ වගේමයි පලිබෝධ පාලනය කිරීමේදී අපි කිසි විටකවත් පලිබෝධක මට්ටම ගහන ඝනත්වයේ ගොඩාක්ම ඉහළ ගිය අවස්ථාවක පාලන කටයුතු ආරම්භ කරන්නේ නැහැ. පාලනය කරන්න බෑ. එම කෘමි කාණ්ඩය පලිබෝධ ජීවී කාණ්ඩය යම්කිසි මට්ටමකට වඩා පහළින් තියා ගැනීම තමයි කළමනාකරණයේදී ගොඩක් වෙලාවට කරන්නේ. අන්නේ ඒ සලකා බලන යම්කිසි මට්ටම තමයි ගොවියාගේ ආර්ථික හානිදායක මට්ටම කියලා කියන්නේ. එහෙනම් ඒ පලිබෝධ ලෙස ක්‍රියා කරන ජීවීන් එම ආර්ථික හානිදායක මට්ටම පහු කළා ඉහළට වර්ධනය වෙනවග පේනවනම් වහාම පාලන කටයුතු ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පලිබෝධ ගහන ඝනත්වය ඊටාම පහළ සීමාවේ ඉන්නවනම් පාලනයේ සඳහා ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ පලිබෝධ ගහන ඝනත්වය ඔන්නවැනි අවස්ථාවන් වලදී අපිට ප්‍රයෝජනෙට ගන්නට පුළුවන්. මේ පරිසරයක ඔය කිව්ව එක එක සාධක වල බලපෑම එක්ක කෘමීන්ගේ ගහන ඝනත්වය විචලනය වන ආකාරය මෙන්න මේ වගේ කල්පිත ප්‍රස්ථාරයකින් දක්වලා තියෙනවා. මේ කල්පිත ප්‍රස්ථාරය හරිම වැදගත් එකක් විභාග මට්ටමේ. උසස් පෙළ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල විෂය හදාරන දරුවන්ට මේ ප්‍රස්ථාරයේ ඇසුරින් මේ ආර්ථික මේ විවිධ ගහන ඝනත්ව අධ්‍යයනය කිරීම විභාග මට්ටමේදී ගොඩක් වැදගත්. මොකද අවුරුදු 3-4කින් විතර මේ සම්බන්ධ රචනා ප්‍රශ්නයක් අහලා නැහැ විභාගයේ. ඒ නිසා රචනා ශෛලී ප්‍රශ්නයක් තුළ මේ මට්ටම් මේ ඝනත්ව අඩු වැඩි වෙන්නේ කොහොමද කියන එක අහන්න පුළුවන්. එතෙන්දී මේ කළු පාට රේඛාවෙන් දැක්වෙන්නේ කාලය සහ ගහන ඝනත්වය අතර සම්බන්ධතාවය. කාලයක් යනකොට ගහන ඝනත්වය අඩු වෙමින් වැඩි වෙමින් විශාල ලෙස වැඩි වෙමින් නැවත අඩු වෙමින් ආදී ලෙස විචලතාවයකින් යුක්තව තමයි ක්‍රියාත්මක වන්නේ. මේ විචලතාවයේ තුල ඊටාම ආසන්න ලෙස අඩු වැඩි වෙමින් පවතින කාල තියෙනවා. ටිකක් වැඩි වෙනවා ස්වභාවික තත්ත්වයන් හේතු කරගෙන අඩු වෙනවා. ආයි ස්වභාවික තත්ත්වයන් හේතු කොටගෙන වැඩි වෙනවා. ආන්‍ය වගේ අවස්ථාවලදී අපට විචලතාවයේ අඩු විචලනයේ යුක්ත රේඛාවක් ලැබෙනවා. අන්න ඒ අවස්ථාව අපි කියනවා සමතුලිත මට්ටම. පරිසර සාධක විසින් ගහන ඝනත්වයේ පාලනය කරලා තියෙන මට්ටම සමතුලිත මට්ටම. ඒ මට්ටමේදී එම ජීවීන් පරිසරයට හිතකර පරිසර ක්‍රියාකාරීත්වයට දායක වන ජීවීන් කාණ්ඩයක් නිසා ගොවියාට හානි කරන පලිබෝධ කාණ්ඩයක් නෙවෙයි. ඒ නිසා සමතුලිත මට්ටමේ යම්කිසි කෘමීන් කාණ්ඩයක්, යම්කිසි වල්පැල කාණ්ඩයක්, යම්කිසි රෝගකාරක කාණ්ඩයක් හිටියාට අපි කලබල විය යුතු නැහැ. මොකද ඒගොල්ලන් භෝග වලට හානි කරන්නේ නැහැ, ගොවියාගේ ආර්ථිකයට හානි කරන්නේ නැහැ. හැබැයි අපි බලා ඉන්න ඕනේ එම ගහන ඝනත්වයේ වේගයෙන් වැඩි වෙලා යයිද? සමහර සාධක දැන් කෘමීන්ගේ ජීවන රටාවට වර්ධනයට හිතකර සාධක මතුවෙනකොට වල්පැලවල වර්ධනයට හිතකර සාධක මතුවෙනකොට ගහන ඝනත්වයේ වේගයෙන් වැඩි වෙන්නට පුළුවන්. අන්න එහෙම වැඩි වීගෙන යනකොට එක්තරා මට්ටමක් මුණ ගැහෙනවා ආර්ථික දේහෙලිය මට්ටම. එම මට්ටමනුත් තවදුරටත් ඔබට ගියොත් එහෙම ගහන ඝනත්වය ආර්ථික හානිදායක මට්ටමටපත් වෙනවා. තවදුරටත් ඉහළට ගියොත්
ගහන ඝනත්වය වසංගත මට්ටමට පත් වෙනවා. දැන් අපි මේ වෙනකොට වසංගත පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙන්නේ. වසංගත තත්ත්වයකට මුළු ලෝකෙම මුහුණ පාලා තියෙන්නේ. ඒ ආර්ථික හානිදායක මට්ටම පසු කර තවත් දුරට ඉහළට එම ජීවීන්ගේ ගහන ඝනත්වයේ වැඩි වීමත් එක්ක මතුවන තත්ත්වයක්. ඉතින්දී ඔබ මේ වගේ ප්‍රස්තාරයක් අඳින්න මේ මට්ටම් නිවරදිව හඳුනා ගන්න. මේ මට්ටම් වල ක්‍රමික ඉහළ යාම සමතුලිත මට්ටම, දේහෙලිය මට්ටම, හානිදායක මට්ටම, අසංගත මට්ටම. ආදිසේ ක්‍රමානුකූලව කොහොමද වැඩි වෙන්නේ? ආන්නේ ටික ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. ඒක වැදගත් වෙනවා පලිබෝධක කාණ්ඩයක් පාලනය කරන්නත් ඒ වගේම ඒක වැදගත් වෙනවා විභාගයේදී ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්න. හොඳයි. දැන් ඔන්න අපිට එනවා මේ සිද්ධි තුල අපි කතා කරනවා ආර්ථික හානියක්. මොකක්ද මේ ආර්ථික හානියක් කියලා කියන්නේ? අපි දන්නවා ගොවීන්ගේ ආර්ථිකය රඳා පවතින්නේ අස්වැන්න මත. අස්වැන්න වැඩි නම් ආදායම් වැඩි. එයාලට ලැබෙන ආදායම එයාලගේ ආර්ථික ශක්තිමත් කියලා අපි කියනවා. හැබැයි පලිබෝධක නිසා අස්වැන්නට හානි වෙන්න පුළුවන් නේ. ඒ නිසා ගොවීන් කරන්නේ පලිබෝධ පාලනය කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. එන යම් කිසි ගොවි මහත්මයෙක් සැලකුවොත් එයා භෝගවගාවෙන් ලැබෙන අස්වැන්නේ ආදායමයි. පලිබෝධකයන් පාලනය කරන්න කරන ලද වියදමයි අපි සංසන්දනය කරලා ගත්තොත් එහෙම. බැරි වෙලා හරි ආදායම වැඩි මට්ටමක තිබිලා වියදම අඩු මට්ටමක තියෙනවා නම් ආර්ථික හානියක් සිදු වෙන්නේ නැහැ ගොවි මහත්මයා. නමුත් එයා ලැබෙන ආදායම අඩු කරගෙන එයාට ලැබුණු ආදායම අඩු වෙලා පලිබෝධ පාලනයට යෙදූ වියදම ඉතා වැඩි නම් එතන ආර්ථික හානියක් සිදු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය තත්ත්වයට තමයි කියන්නේ ආර්ථික හානිය කියලා. එතකොට පලිබෝධ මගින් ගොවීන්ගේ ආර්ථිකයට ඔයනි බලපෑමක් ඇති කරන්න පුළුවන්. එතන මේ ආර්ථික හානිදායක මට්ටම ආර්ථික දීහෙලි මට්ටමට පසුව උදා වෙනවා. එහෙනම් මේ වගේ ප්‍රස්තාරයක දැන් මේකේ තියෙනවා ABC කියලා පින් මට්ටම් තුන නම් කරලා තියෙනවනේ. එතන මේ එක එක අවස්ථාවන්ට අදාළ මේ කොටස් නම් කරන්න උනත් විභාග මට්ටමේදී ප්‍රස්තාරිකව ඔබෙන් අහන්න පුළුවන්. ඊට වඩා මෙන්න මේ මට්ටම් වල තියෙන தত্ত্বය අවබෝධ කර ගැනීම. විශේෂයෙන්ම විභාග මට්ටමේදී අපිට මේ කරුණු අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම පලිබෝධ කළමනාකරණයේදී අපිට මේ කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙන්න පුළුවන්. එතෙන්දී ආර්ථික දේහෙලිය මට්ටම. පලිබෝධ ගහණයක් ආර්ථික හානිදායක මට්ටමට එළඹීම වළක්වා ගැනීමට පලිබෝධ පාලන ක්‍රම යෙදීම ආරම්භ කළ යුතු මට්ටම තමයි පලිබෝධ ඝනත්වය තමයි ආර්ථික දේහිය මට්ටම කියලා කියන්නේ. පලිබෝධ පාලන ක්‍රම අනුගමනය කළ යුතු මට්ටම ආරම්භ කළ යුතු මට්ටම ආර්ථික දේහිය මට්ටම. ඒකට පෙර පාලන ක්‍රම ආරම්භ කළා කියලා ලොකු කාර්යක්ෂමතාවයක් ලබා ගන්න බැරි වේවි. ඊට පසුව ක්‍රම ආරම්භ කළොත් ඒකෙත් ඵලදායීතාවයක් ලබා ගන්න බැරි වේවි. ඒ වගේමයි ආර්ථික හානිදායක මට්ටම. ආර්ථික දේහිය මට්ටමින් පසුව නිලඹෙන්නේ ආර්ථික හානිදායක මට්ටම. වගාවකට ආර්ථික හානියක් සිදු කිරීමට හැකියාව ඇති අවම පලිබෝධ ඝනත්වය. එම ඝනත්වය තව පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන්ම ආර්ථික හානියක් සිදු කරනවා. එහෙනම් ආර්ථික හානිදායක මට්ටමට ලක්වීමට පෙර පලිබෝධකයන් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකක්ද මේ ආර්ථික හානිදායක මට්ටම කියන්නේ? මොකක්ද ඒකේ තියෙන කාරණය? මොකක්ද ඒකේ තියෙන સિદ્ધාන්තය? එතෙන්දි තමයි පලිබෝධ පාලනයට යන වියදම සමාන වෙනවා පලිබෝධකයාගේ හානිය නිසා වන ආර්ථික බලපෑමට. පලිබෝධක හානි කරනවනේ. එතකොට නම් එතන ආර්ථික හානියක් සිද්ධ වෙනවා. පලිබෝධකයා පාලනයට ගිය වියදම පලිබෝධකයාගේ හානිය නිසා වන ආර්ථික හානියට සමාන වන අවස්ථාවේදී තමයි ආර්ථික හානිදායක මට්ටම කියලා කියන්නේ. එම මට්ටමට පෙර යම්කිසි ජීවී කාණ්ඩයක් ඒ මට්ටමට ළඟා වීමට පෙර පාලනක ආරම්භ කළ යුතු වෙනවා. දැන් එහෙනම් කොහොමද මේ පරිසරයේ ඉන්න කෘමියෙක්, වල්පැලයක්, රෝගකාරකයෙක්, පලිබෝධකයෙකු පෙස්ට් කෙනෙක් බවට පත් වෙන්නේ? ජීවී ගහන ඝනත්වයේ ආර්ථිකව හානියක් සිදු කළ හැකි මට්ටමට පැමිණි විට එම ජීවියා පලිබෝධකයෙකු වෙනවා. එතෙක් එයා කෘමි සතෙක්. එතෙක් එයා පැලෑටියක්. හැබැයි එයා ගහන ඝනත්වයේ වැඩි කරගෙන ආර්ථිකව හානියක් කරන්න පුළුවන් මට්ටමට ආපු ගමන්ම එයා පලිබෝධකයෙකු බවට පත් වෙනවා. දැන් මේ කරුණ මේ
විෂය කරුණු පුනරීක්ෂණ පාඩම් කිහිපයකට සම්බන්ධ වෙච්ච ඔබේගේ සිත තුළ ධාරණය වෙලා තියෙන්න ඕනේ. ඒ ධාරණය වූ විෂය කරුණු මගින් පලිබෝධ ගහන විචරතා දැක්කෙන කල්පිත ප්‍රස්ථාරය ඇඳලා මට්ටම් නම් කරලා විස්තර කිරීමේ කියාව ලබා ගන්න පුළුවන් නම් දරුවන්ට ගොඩක් හොඳයි. ඒ වගේමයි පලිබෝධ වසංගත තත්ත්ව ඇතිවීමට බලපාන හේතු පැහැදිලි කරන්න. පලිබෝධක ගහන ඝනත්වය ආර්ථික හානිදායක මට්ටමටත් වඩා ඉහළට වර්ධනය වෙච්ච අවස්ථාවක්. අපි හඳුනගන්නේ වසංගත අවස්ථාවන් කියලා. ඉතින් මේක ඉතාම කාලීන ප්‍රශ්නයක්. පලිබෝධ වසංගත පලිබෝධ කියන වචනේ අපි අතහැරලා රෝගකාරක මිනිසාට රෝග ඇති කරන රෝගකාරකයේ වසංගත මට්ටමටපත් වෙලා තියෙනවා. කොරෝනා වෛරසය වසංගතයක් ලෙස හඳුනගන්නේ ඒකයි. වසංගත තත්ත්වයේදී පවතින පාලන ක්‍රම එකකින්වත් පාලනය කරන්න බෑ. ඒ වගේමයි වසංගත තත්ත්වයට ඔවුන්පත් වුනහම ඉතාම දරුණු හානි සිදු වෙනවා. ඒ රටට හරි ඒ ප්‍රදේශයට හරි ඒ වගා භූමියට හරි ඉතාම දරුණු හානි සිදු වෙනවා. ඔබ මේ දෙකම අත්දැකලා තියෙනවා. ලෝකේ පුරා සිදුවන වසංගත තත්ත්වය අපි හොඳින් දිනපතා අහලා දැකලා තියෙනවා. ඒ නිසා වගා භූමි වල ওই විදිහට පාලනය කළ නොහැකි ලෙස යම්කිසි කෘමි කාණ්ඩයක ගහන ඝනත්වය ආර්ථික හානිදායක මට්ටමටත් වඩා ඉහළට වර්ධනය වෙලා තියෙනවා නම් වසංගත තත්ත්වය. එතකොට ඒගොල්ලන්ට ආහාර සුලභ වීම, හිතකර දේශගුණික සාධකයන් ලැබීම, පරිසරයේ එයාලගේ විලෝපික සතුන්, පරපෝෂි සතුන් ආදී අඩුවීම, ඊළඟට ඒ අලුත් පරිසරයට ඉතා පහසුවෙන් අනුවර්තන වීමේ හැකියාවක් පැවතීම, සමහරවිට ප්‍රජනක විභවයේ වැඩිවීම, විවිධ රසායනික ද්‍රව්‍ය හා අපි පලිබෝධකයන් වෙනුවෙන් කරන දේවල්ට ප්‍රතිරෝධී ප්‍රභේද බීව තිබීම, ආන්නේ වගේ කරුණු හේතු කොටගෙන වසංගත තත්ත්වයක් උදා වෙන්නට පුළුවන්. ඒතර මේ වසංගත තත්ත්වයකදී හෝ සාමාන්‍ය පලිබෝධක තත්ත්වවලදී අපිට මේ පලිබෝධක පාලනය කරන්න, කළමනාකරණය කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒතර අපි විවහාරිකව කියනවා පලිබෝධක වල්පැල පාලනය කරනවා, කුමීන් පාලනය කරනවා, රෝගකාරකයන් පාලනය කරනවා කියලා. ඔය කරන්නේ ඇත්තටම කළමනාකරණය තමයි. ඕකෙදී ඔය සෑම ජීවී කාණ්ඩයක්ම ආර්ථික හානිදායක මට්ටමට වඩා පහළින් පවත්වා ගැනීම තමයි කරන්නේ. අන්න ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට කියනවා පලිබෝධ කළමනාකරණ ක්‍රම. මේවා ඔබ තාම හොඳින් දන්න ප්‍රායෝගික මට්ටමේදී ඊළඟට සමාජීය අත්දැකීම් හරහා ඔබ අතේ තියෙනවා මේ පලිබෝධ පාලන කළමනා ක්‍රම ගොඩම. යාන්ත්‍රික ක්‍රම, භෞතික ක්‍රම නේ. සුළු පරිමාණයේ සුළු අවස්ථාවේදී පලිබෝධක සහිත කොටස් කඩලා අයින් කරනවා, ගලවලා අයින් කරනවා. ඊළඟට පලිබෝධක හානියට ලක් වූ සාක අපි ගලවලා සම්පූර්ණයෙන් පුච්චලා දානවා. ආන්නේ වගේ ආලෝකයට ලක් කරනවා. දැන් කෘෂි උපකරණ ආදී අපි අවුවේ තියෙනවා ටිකක් වෙලා පිරිසුදු කරලා ගන්නවා. ආන්නේව අපි කියනවා යාන්ත්‍රික එහෙම නැත්නම් භෞතික ක්‍රම. දැන් ශබ්දයේ උෂ්ණත්වයේ වගේ දේවල් යොදා ගන්නවා නේවා භෞතික ක්‍රම කියලා හඳුන්වනවා. ඊළඟ ශාස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම කියලා කියන්නේ අපි කෘෂි කාර්මික කටයුතු සිදු කරන අතර අපි හිතමු බිම් සැකසීම ආරම්භ කරන අවස්ථාවේ ඉඳලා ශේෂ්ත්‍රී භෝගයේ සංස්ථාපනය කළ තියෙන තාක්කල් යම් යම් ශේෂ්ඨ කටයුතු සිදු කරනවානේ. පස්සක බිම් සැකසීම, ඊළඟට ජල සම්පාදනය වගේ විවිධාකාර ශේෂ්ඨ කටයුතු. අන්නේ හැම කටයුත්තක්ම පලිබෝධ ක්‍රියාකාරීත්වයන් අඩුවන ආකාරයට පාලනය කරලා තියෙනවා. පැසුම් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ කළමනාකරණය කියලා. ඒ වගේමයි අපිට පුළුවන් ජෛව පාලකයන් භාවිතා කළා. පලිබෝධ ආර්ථික හානියක් මට්ටමට පහළ සීමාවට අරගෙන. ඉතින්දී අපි පරිසරයේ ඉන්න ජෛව කාරකයන් භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. ඒ වගේම පරිසරයේ නැති අපි විසින් හදන ලද වෙනත් ජෛව කාරකයන් බෝ කරලා භාවිතා කරන්න පුළුවන්. ප්‍රථම තත්ත්වයේදී භාවිතා කරනවා. ඒ වගේම ඉන්න ජෛව කාරකයන්ට හිතකර තත්ත්වයක් පරිසරය තුළ ඇති කරමින් එයාලගේ පැවැත්ම තහවුරු කරමින් අපි එම ජෛව කාරක ගහණය වැඩි කරගන්නවා. ওই විදිහට ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා පලිබෝධ ගහණය අඩු කරන්න පුළුවන්, කළමනාකරණය කරන්න පුළුවන්. ජෛව රසායනික ක්‍රම කියලා කියන්නේ මෙයාලගේ දේහ කායික ක්‍රියාකාරීත්වයන් පාලනය කරන දේවල් භාවිතා කරලා, හෝමෝන භාවිතා කරලා, විශේෂයෙන්ම වර්ධක හෝමෝන භාවිතා කරලා, හැරීමේ පාලනය කරන හෝමෝන භාවිතා කරලා, ප්‍රජනක අවධියට පත්වීමට අදාළ වන හෝමෝන භාවිතා කරලා කෘමි ගහන ඝනත්වය පාලනය කරන අවස්ථාවල් තියෙනවා. ඒවට කියනවා ජෛව රසායනික ක්‍රම. ඊළඟ ව්‍යවස්ථාපිත ක්‍රම කියලා කියන්නේ නීතිමය ක්‍රම. පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද
නීති ක්‍රියාදාමයන් ටිකකට යටත් පලිබෝධක කාණ්ඩ පාලනය කරනවා නම් අපි ඒකට කියනවා ව්‍යවස්ථාපිත ක්‍රම. මේ අවස්ථාවත් දරුවන්ට හොඳයි. මේ ව්‍යවස්ථාපිත ක්‍රම කියන්නේ මොනවද? කොහොමද මේ ව්‍යවස්ථාපිත ක්‍රම යොදාගන්නේ කියන එක ඉගෙන ගන්න. මොකද අපි දැන් මේ වෙනකොට කොරෝනා වෛරසයට මුහුණ දෙමින් ඉන්නවා. මේ ව්‍යවස්ථාපිත ක්‍රම හරහා තමයි මේකේ ව්‍යාප්තිය පාලනය කරලා තියෙන්නේ. ඒක තුළ අපි අපේ රටට ඇතුල් වෙන පිරිස සීමා කරලා තියෙනවා. ඇතුල් වෙන දෙන්නේ. ඇතුල් වෙන තෙන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ තැන් වලින් රට තුළට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ ගැටලුවක් නැති අයට පමණයි. මේ ව්‍යවස්ථාපිත ක්‍රම තුළ තියෙන කාරණා අනුගමනය කරන්න ඕන කාරණා. ඒ වගේමයි රට තුළ යම් ආසාදිත තත්ත්වයක් තියෙනවා නම් ඒක පැතිරීම වළක්වන්න ඒගොල්ලෝ සීමා කරනවා. එයාලා අපි යම් කිසි තැනකට තියලා නිරෝධායනට ලක් කරනවා. ඒගොල්ලෝ අනිත් අයට සම්බන්ධතා ටික අඩු කරලා තියෙනවා. යම් කාලයක අනිත් අයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න දෙන්නේ නැති වෙනවා. ඒ වගේ මේ අපි යොදාගෙන තියෙන්නේ ව්‍යවස්ථාපිත ක්‍රම. වගේ වසංගත තත්ත්වයක් හෝ එවැනි දරුණු තත්ත්වයකදී මුහුණ දී යුතු ආකාරය සාක ආරක්ෂණ පනත යටතේදී කියලා තියෙනවා. අන්නේ අනුව ව්‍යවස්ථාපිත ක්‍රම භාවිතා කරලා කළමනාකරණය කරන්න පුළුවන් කෘමි පලිබෝධක රෝගකාරක වල්පෙළ ආදියත් ඔය ආකාරයටම කළමනාකරණය කරන්න පුළුවන්. ඊළඟට ඔය හැම එකකටම වඩා මිනිසුන් පහසුව සඳහා වෙන්නේ නැති සමහර වෙලාවට ගොවීන් වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා රසායනික ක්‍රමය. අන්න එතෙන්දී අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා යම් පලිබෝධ කාණ්ඩ පාලනය කරන්න. වල්පෙළ පාලනය කරන්නේ වල්නාශක භාවිතා කරලා. කෘමීන් පාලනය කරන්නේ කෘමිනාශක භාවිතා කරලා. දිලීර පාලනය කරන්නේ දිලීර නාශක භාවිතා කරලා. ඔය ආකාරයට විවිධ ක්‍රම භාවිතා කරමින් පලිබෝධ පාලනය කිරීමේ අත්දැකීම් අපි සතුව තියෙනවනේ. එහෙනම් විභාගයට ලියන දරුවන්ට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට ලැබුණොත් පිළිතුර ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. ජෛව විද්‍යාත්මක පලිබෝධ කළමනාකරණයේ ප්‍රධාන අවස්ථා පැහැදිලි කරන්න. අර මා කියපු අවස්ථාවන් තුන. පලිබෝධ කළමනාකරණයේදී ව්‍යවස්ථාපිත කරන භාවිතය විස්තර කරන්න. සිද්ධාන්තවල ඔබ ඉගෙනගෙන තියෙනවා ව්‍යවස්ථාපිත ක්‍රමයේ තුල පියවර දෙකක් තියෙනවා. එකක් රටට ප්‍රදේශයට ඇතුල් වීම වළක්වලා තියෙනවා. දෙවෙනි එක ඒ ප්‍රදේශයෙන් ව්‍යාප්ත වීම පාලනය කරලා තියෙනවා. එහෙනම් ඇතුල් වීම වළක්වාලන්න ගත යුතු ක්‍රියාමාර්ග දක්වලා තියෙනවා. ඒවා අනුගත නොවුනොත් නීතිමය දඬුවම් හම්බ වෙනවා. පනතක හැටි එහෙමයි. ඒ වගේම පැතිරීම ව්‍යාප්තිය පාලනය රට තුල පැතිරීම ව්‍යාප්තිය පාලනය කරන්න ගත යුතු ක්‍රියාමාර්ග දක්වලා තියෙනවා. අන්න ඒවා අපි ඒවට අනුගත නොවුනොත් එහෙම නීතියෙන් අපිට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ තමයි පනත. ඒ නිසා මේ දවස්වල ලක් වෙන්නේ මෙහෙම ඇවිදින්න එපා මෙන්න ඇවිදුණු පිරිස. මෙහෙම රැස් වෙන්න එපා මෙන්න රැස් වූ පිරිස. ඒ වගේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ පනතේ හැටි. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ පනතට යටත් නීතිගරුකව ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම පලිබෝධ පාලනය ගැන අපි ඇත්තටම හිතුවොත් වගාවන් වල ගොවීන් මේ තනි ක්‍රමයේ භාවිත කරලා පලිබෝධ කළමනාකරණය කරන්නේ නැහැ. බොහෝ විට පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් භාවිත කරලා තමයි පලිබෝධ ගහන ගණන්තේ ආර්ථික හානි දැක මට්ටමට වඩා අඩු මට්ටමකට ගෙනෙන්නේ. අන්න ඒ වගේ ක්‍රම කිහිපයක් භාවිත කරමින් යම්කිසි පලිබෝධක ගහනයක් පාලනය කරනවා නම් ඒකට කියනවා සමෝදානිත පලිබෝධ කළමනාකරණය. එතෙන්දී අර මූලිකව යාන්ත්‍රික ක්‍රම, භෞතික ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම, ඊළඟට ජෛවීය ක්‍රම, ව්‍යවස්ථාපිත ක්‍රම, රසායනික ක්‍රම කියන ඕනෑම එකක් භාවිත කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි ගොඩක් වෙලාවට මේ රසායනික ක්‍රම භාවිත කරනවා. මේ රසායනික ක්‍රම භාවිත කරද්දී අපට අවශ්‍ය වෙනවා මේ රසායනික ද්‍රව්‍ය ශේෂ්ත්‍රයට යොදන්න යම් උපකරණ. නිසා අපිට මේ පලිබෝධ නාශක, වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක ආදිය යොදන්න විවිධ උපකරණ භාවිත කරන්න සිද්ධ වෙනවා. මේ උපකරණ වර්ග කරලා තියෙනවා එක එක කාරණා පදනම් කරගෙන. මෙන්න මේ උපකරණ කාණ්ඩය කියවන්නකෝ. දියර ඉසින, කුඩු ඉසින, කැට ඉසින, දුම් ඉසින. මේ දියර කුඩු කැට කියලා කියන්නේ මේ රසායනිකයේ භෞතික ස්වභාවය. එහෙනම් භෞතික ස්වභාවය අනුව භාවිත කරන උපකරණ තියෙනවා. ඊළඟ මේ අධිපරිමා, අවපරිමා, අති අවපරිමා. පරිමා. එහෙනම් මේ භාවිත කරන රසායනික දියරය ද්‍රව්‍යයේ පරිමාව අනුව ගැළපෙන උපකරණ තියෙනවා.
අධි පරිමා විශාල පරිමාවක් යොදන්න භාවිතා කරනවා. ඒතකොට ඒකෙදි විශාල පරිමාවක්නේ විශාල ජල ප්‍රමාණයකට දිය කරන රසායනිකය. සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. ඊළඟට විදෙන විසුරුමේ විශාල කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේ මහා පරිමාණයේදී භාවිතා කරන්න පුළුවන්. අව පරිමා. පරිමාවට අඩුයි ටිකයි. සාමාන්‍යයෙන් ඔය නැෆ්සැක් දිලිසෙන වගේ ඒවා ගත්තාම අව පරිමා. පරිමාව ටිකයි සාන්ද්‍රණය ටිකක් වැඩි. ටිකක් කුඩා බිඳිති වශයෙන් තමයි රසායනිකයේ උපකරණ හරහා යෙදෙන්නේ. අති අව පරිමා. අති ඊටාම අඩු පරිමාවක්. විශේෂයෙන්ම මේ ගුවන් යානා භාවිතා කරලා කෘෂි රසායනික ද්‍රව්‍ය ඉහින්නේ. හෝමෝන, පෝර වගේ දේවල් ඉන්නේ. පරිබෝධනාශක තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක ලොකු ද්‍රාවණ ගුවන් ගත කරන්න බැහැනේ. ඒ නිසා ඉතින්දි කරන්නේ අති අව පරිමාවක් හදාගන්නවා අධි සාන්ද්‍රණිකකින් යුක්තව. ඒවා ඊටාම කුඩා බිඳි ලෙස විසුරුවා හරින්න පුළුවන් විශාල ශේෂ්ඨයකට. එහෙනම් මේ ද්‍රාවණ පරිමාව පදනම් කරගත්ත යන්ත්‍ර උපකරණ වර්ගීකරණයත් අපි භාවිත කරනවා. ඊළඟ පිස්ටන් ආකාරයේ බලවේග ආකාරය. මේ කියවෙන්නේ ක්‍රියාකාරීත්වය අනුව පිස්ටන් බලවේග. පිස්ටන් කියලා කියන්නේ පිස්ටනියක් ක්‍රියාත්මක වෙමින් ක්‍රියාත්මක වන උපකරණයක්. බලවේග කියලා කියන්නේ වෙනයම් මොකක් හරි උපාංගයකින් ලබා දෙන ශක්තියද. පිස්ටනය කියන එක ඉහළ පහළ ගමන් කරවන්නට ඕනේ. එතකොට පිස්ටනේ ක්‍රියා කරවන්න මිනිස් බලය හෝ වෙන මොන හරි බලයක් යොදා ගන්න ඕනේ. බලවේග කියන්නේ වෙනම යන්ත්‍රයකින් බලය සපයනවා. ඒ නිසා අපට අවස්ථාවට අනුව පිස්ටන් ආකාරයේ සහ බලවේග ආකාරයේ දියර ඉසෙන යන්ත්‍ර කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසෙන යන්ත්‍ර භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒතර මේ යන්ත්‍ර දෙක සැලකුවාම මේක ගැනෙන්නේ බලවේග දියර ඉසිනයක්. මේක බලවේග දියර ඉසිනයක් වගේම බලවේග කුඩු ඉසිනයක් ලෙස භාවිත කරන්නත් පුළුවන්. මේ බලවේග යන්ත්‍ර මේවට මෙන්න මේකේ තියෙන එන්ජින් එකකින් තමයි අවශ්‍ය බලය ලබා දෙන්නේ. මේවා මහා පරිමාණයේදී භාවිත කරනවා. ඊළඟ අපි අවස්ථාවක් ලැබුණොත් මේ දියරීසිනේක ප්‍රධාන කොටස් හඳුනගෙන මෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගෙන මේ ක්‍රියාකාරීත්වය විස්තර කරගෙන විභාග මට්ටමේදී යම් දුරකට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේකේ තියෙනවා මෝටරය. ඒ මෝටරය ඉන්ධන මගින් ක්‍රියා කරනවා. ඒක පණ ගැන්නුවාම පංකාවක් වේගයෙන් කැරකෙනවා. ඒ පංකාවෙන් සුළං ධාරාවක් උත්පාදනය වෙනවා. ඒ සුළඟ මෙහි රසායනිකයේ දාන ටැංකියට යොමු කරනවා. ඒ ටැංකියේ දියරයක් ලෙස රසායනිකය දාන්නත් පුළුවන්, කුඩු ලෙස රසායනික දාන්නත් පුළුවන්. ඒ නිසා මේක කුඩු ඉසිනයක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ රසායනික ද්‍රව්‍ය අර සුළං පහර මගින් කැළතීමකට ලක් වෙනවා. ඒ කැළතුණු රසායනික ද්‍රව්‍ය කුඩා නලයක් දිගේ මේ වගේ පිටතට අරගෙන ඇවිල්ලා මෙන්න මේ විශාල රබර් නම්‍යශීලී නලයක් තියෙන ඒ නලයේ කෙළවරට මුදා හරිනවා. ඒ සමගම අර පංකාවෙන් එන විශාල සුළං ධාරාවක් මේ ලොකු නලයේ දිගේ ගමන් කරලා මෙන්න මේ විවරයෙන් පිට වෙනවා. මේ දෙක මේක මොහොතේ සිද්ධ වෙනවා. පීඩනයෙන් යුක්තව දියරය එතෙන්ට මුදා හැරෙනකොට ඒ හරහා විශාල වේගවත් සුළං පාරක් මුදා හැරෙනවා. එහෙනම් සුළඟට මිශ්‍ර වෙලා අර රසායනිකය කුඩා බිඳු වශයෙන් ඈතට විසිරෙනවා. එක පුද්ගලයෙකුට විශාල වපසරියකට මේ උපකරණය භාවිත කරලා රසායනිකයක් ඉහින්න පුළුවන්. මේක කරෙල්ලගෙන ක්‍රියා කරනවා නැප්සැක්ස්. බිම තියලා ක්‍රියා කරනවා වෙනම ආකාරයක්. ඒ නිසා මේ ආකාරයේ උපකරණ ගොවින් භාවිත කරනවා. ඒ අපිට වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ මේ මධ්‍ය හසුළු පරිමාණයේදී භාවිත වන නැප්සැක්ස් කාණ්ඩයේ අතින් ක්‍රියා කරන පිස්ටන් කාණ්ඩයට අයිති දියරීසිනේ. එහෙනම් අපි මේ දියරීසිනේ කොටස් ටික දැක ගන්නට ඕනේ. මේකේ ක්‍රියාකාරීත්වය අපි අධ්‍යයනය කර ගන්නට ඕනේ. ඒ වගේම මේ කොටස් වෙන්වෙන්ව ගත්තොත් ඒවේ ක්‍රියාකාරීත්වයේ කාර්යය ඊළඟ යම් අවස්ථාවකදී මේක නියමිත ආකාරයට කොටස් ගලවලා නැවත එකලස් කිරීම ඒ වගේම මේක ආශ්‍රිතව සිදුවිය හැකි දෝෂ සියල්ල අපට හඳුනා ගන්න වෙනවා. අන්න ඒක අපට ප්‍රායෝගිකව මේවා භාවිතා කිරීමේදීත් වැදගත් වෙනවා. ඒ වගේම විභාග මට්ටමේදී විවිධ ප්‍රශ්න මේ ඇසුරින් ගොඩනගලා තියෙනවා. ඒ නිසා අපට ඒවට පිළිතුරු ලියන්න අවස්ථාවක් වෙනවා. එහෙනම් අපි එලිමහන් ස්ථානයකට ගිහිල්ලා මේ උපකරණයේ ඔය කිව්ව ආකාරයේ ප්‍රායෝගික අත්දැකීම ලබා ගන්නයි දැන් සූදානම් වෙන්නේ. ඊළඟට අපි කොටස් හඳුනා ගන්න සූදානම් වෙන්නේ අපි සුළු හා මධ්‍ය පරිමාණයේදී බහුලවම භාවිතා වන දියර ඉසින යන්ත්‍රය පිළිබඳව. මේක අයිති වෙන්නේ අතින් ක්‍රියා කරන පිස්ටන් කාණ්ඩයේ දියර ඉසිනයක් වශයෙන්. ඒ වගේම මේ ක්‍රියා කරවීමේදී මේ උපකරණය රඳවාගෙන
ඉන්න ස්ථානයේ රඳවාගෙන තිබෙන ස්ථානයේ මත මේක වර්ග කරනවා නෙප්සෙක්ස් කාණ්ඩය. කරේ එල්ලාගෙන ක්‍රියා කරන. එහෙනම් මේ උපකරණය අපි වර්ග කරන්නේ මෙහිමයි. නෙප්සෙක්ස් කාණ්ඩයේ නැත්නම් කරේ එල්ලාගෙන ක්‍රියා කරන පිස්ටන් ක්‍රියාකාරීත්වයක් සහිත අතින් ක්‍රියා කරන දියරීසිනයක්. අපි කලින් භාවිතා කළේ ඊටාම සුළු පරිමාණයේදී භාවිතා කළ හැකි දියරීසින ඒකක ධාරිතාවය ලීටර 1යි අනිකේ ධාරිතාවය ලීටර 2යි. දැන් මේ දියරීසිනේ ධාරිතාවය ලීටර 16ක් විතර වෙනවා. ඒතර මේ ලීටර 16ට ද්‍රාවණයක් පෙරෙව්වහම අවම වශයෙන් කිලෝග්‍රෑම් 16ක්වත් වෙනවනේ. ඊළඟට මෙවල මේ බරත් එක්ක මේක ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 20ක් විතර බරයි. ඒතර මේක අදාළ පටි වලින් ඊටාම පහසුවෙන් කරෙල්ලාගෙන ක්‍රියා කරන්න පුළුවන්. ඊටාම වැදගත් වෙන කරුණ තමයි ඔබට මෙවැනි උපකරණයක රූප සටහනක බාහිර කොටස් හඳුනා ගන්න. ඒවා නම් කර ගැනීමේ හැකියාව. ඒ වගේමයි මේ එකිනෙක කොටස් එකිනෙක සම්බන්ධ කරලා මේක අපි එකලස් කර ගැනීමේ හැකියාව. ඒ වගේම මේකේ යම් දෝෂ තියෙනවා නම් ඒ දෝෂ මගහරවා ගන්නේ කොහොමද? ඊළඟට මේ උපකරණයේ ක්‍රියා කරවන්නේ මේ පිස්ටන් ක්‍රියාකාරීත්වයක් සහිත මේ උපකරණේ ක්‍රියා කරවමින් යම් කිසි දියරයක් ද්‍රාවණයක් අපි ඉහින්නේ කොහොමද කියන කාරණා ටික අවබෝධ කරගෙන වැදගත් වෙනවා. ඊළඟ මේකේ සුළු නඩත්තු කටයුතු තියෙනවා. නිසා මේවා ගොඩක් සුළු පරිමාණයේදී භාවිත කරනවා. ඒ වගේම පාසල් මට්ටමේදී පාසල් විද්‍යාගාරවල මේ උපකරණේ තියෙනවා. දරුවන්ට මේ හැම කොටසක්ම ගලවලා නැවත සවි කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි මේවැයි දෝෂ විශේෂයෙන්ම මේකේ ඉන්න පුළුවන් දෝෂ මොනවද? ඒ වගේම අපි යෙදීමේදී මේකත් එක්ක වැඩ කරද්දී කොහොමද ආරක්ෂිතව වැඩ කරන්නේ? මොකද මේ උපාංගය තුල තියෙන්නේ මිනිසාට ඊටාත්ම අහිතකර රසායනික ද්‍රව්‍යයක් වෙන්නට පුළුවන්. බාහිර පරිසරයේ සතුන්ට ඊටාත්ම අහිතකර රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපට භාවිතා කරන සිදුවන අවස්ථාවල් තියෙනවා. අන්‍ය අවස්ථාවලදී අපි මේ උපකරණ භාවිතා කරනවා. ඔබ මේ ඊටාම මෑතකදී ඔබ දකින්නේ නැති නිරෝධායන කටයුතු වලදී අපට විස බීජ හරණය කරන්න සිද්ධ වුණා ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ස්ථාන. අන්නේ බොහෝ තැන්වල ඔබ දකින්නේ නැති මේ ආකාරයේදී රිසිනකින් තමයි මේ නිරෝධායන කටයුතු සිදු කළේ. ඒ නිසා මේක අපි මේ මොහොත වන විට බහුල ලෙස භාවිතා වන උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් කෘෂි රසායනික ද්‍රව්‍ය කෘෂි කාර්මික කටයුතු වල විතරක් නෙමෙයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලදී මේ උපකරණය අපි භාවිතා කරනවා. ඒ නිසා අපි කාටත් වැදගත් මේ උපකරණය. අපි එහෙනම් මේ උපකරණයේ එකිනෙක කොටස් කොහොමද සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මුලින් කතා කරමු. ඊට පස්සේ අපි මේකේ ක්‍රියාකාරීත්වය සහ මේකේ දෝෂ මගහරවා ගන්න ආකාරයත් සාකච්ඡා කරමු. දැන් අපි නෙප්සෙක්ස් දියරීසිනයක බාහිර කොටස් සහ ඒවායේ කාර්යයන් වැදගත් වෙනවා අපේ විභාග මට්ටමේදී ප්‍රායෝගික භාවිතයේදී අපි මේ කාරණා ටික සාකච්ඡා කරමු. අපිට මේ නිල් පාටට පේන තියෙන්නේ මේ දියරය දරා සිටින ටැංකිය. මේ ටැංකිය බොහෝ විට ශක්තිමත් වෙන්නට ඕනේ. හැබැයි බර අඩු වෙන්නට ඕනේ. ඒ වගේම මේක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍යات එක්ක ප්‍රතික්‍රියා නොකරන්නක් වෙන්නට ඕන. එහෙනම් සැහැල්ලු ශක්තිමත් බරින් අඩු ක්‍රියාකාරීත්වයේ අඩු ද්‍රව්‍යයක් යොදාගෙන මේ ටැංකිය කොටස හදන්න පුළුවන්. මේකේ ධාරිතාවය ලීටර් 16ක් විතර වෙනවා. ඊළඟට මේ තියෙන්නේ හොඳින් තද කරන්න පුළුවන් ආකාරයට සකසපු පියන. මූලිය පියන. මේක ත්‍රේඩ් කිහිපයක් තියෙන්න ඕනේ. මොකද දියරය ද්‍රාවණයේ රසායනික ද්‍රව්‍ය මේක තුලට දැම්මට පස්සේ අපි මේක කරේ ඉල්ලාගෙන රළු පරිසරයක හසුරුවනකොට මෙතනින් ද්‍රාවණය ඉවතට නොයන්නට ඕන. මොකද මේ ද්‍රාවණය විෂ සහිතයි. මේක ශරීරයේ තැවරුණොත් බලපෑම් කෙටි කාලීන හෝ දිගු කාලීන ලෙස බලපෑම් ඇති වෙන්නට පුළුවන්. ඊළඟට මේ දියරය හැම විටම පිරිසිදු ද්‍රාවණයක් වෙන්න ඕනේ. මොකද නොසලයක් කරහා තමයි මේ දියරය විසිරෙන්නේ. නොසලයේ ඊටාම කුඩා සිදුරු තියෙනවා. ඒ කුඩා සිදුරු වල යම්කිසි අපද්‍රව්‍යයක් රැඳුණොත් විසුරුමට බාධාවක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ වගේ දැල් පෙරණයක් තිබීම අනිවාර්යයි අත්‍යවශ්‍යයි. ඒතර මේකෙන් කරන්නේ මේ ද්‍රාවණය පෙරීම. එයින් අපට හොඳ විසුරුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ද්‍රාවණය මේකට දාලා මේ දැලට උඩින් එක වක් කරලා අපි මේ විදිහට මේ පියන හොඳට වහ ගන්නවා. ඊළඟට මෙන්න මේ තියෙන්නේ මේක කරේ එල්ලාගෙන යාමට උදව් වන පටි. දැන් ඔබ හිතන්න මේක කිලෝග්‍රෑම් 20ක් බරයි කියලා අපි හිතමු. මේ කිලෝග්‍රෑම් 20ක් බර මේ උපාංගය කරේ එල්ලාගෙන ක්‍රියා කරවීමේදී බැරි වෙලා හරි මේ පටි සිහින්ව තිබුණා. අපේ කරට
පිටට දැනෙන පීඩනය වැඩි. ඒ නිසා ක්‍රියා කරවීම අපහසුයි. අන්න ඒ නිසා පුළුල් තරමක් පළල ආකාරය තමයි මේ පටි හදලා තියෙන්නේ. විභාග මට්ටමේදී එක්තරා අවස්ථාවකදී ඔක අහලා තිබ්බා. මේ එල්ලාගෙන යන පටි කොහොම විය යුතුද? එකක් තමයි ඒවා පුළුල් විය යුතුයි. ඊළඟ එක තමයි මේ පටි වලට ජලයේ උරා ගැනීමේ හැකියාව අඩු වෙන්නට ඕනේ. මොකද මේක තෙතමනේ උරා ගන්නා ද්‍රව්‍යයක් වුණොත් එහෙම විස රසායනික ද්‍රව්‍ය මේකේ තැවරුනොත් මේකට උරාගෙන දිගු කාලයක් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා දියරය උරා ගැනීමේ හැකියාව අඩු පළලින් වැඩි ශක්තිමත් ද්‍රව්‍යයක් තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඒතර ඒවත් ප්‍රායෝගිකව වැදගත් වෙනවා විභාග මට්ටමේදී අහලා තියෙනවා. ඊළඟට මේකේ මූලික ක්‍රියාකාරීත්වය පිස්ටන් ක්‍රියාකාරීත්වය. එහෙනම් මේකේ පිස්ටනේ අපට මෙහෙම ගත්තොත් මේ පිස්ටන් ක්‍රියාකාරීත්වයේදී ක්‍රියා කරන පිස්ටනේ පේන්නේ. නමුත් මෙන්න මෙතන තමයි පිස්ටනයයි පීඩන කුටීරයයි කියන කොටස් දෙකම තියෙන්නේ. මේකේ පහලින් තමයි පිස්ටනේ පිහිටන්නේ. ඔන්න පිස්ටනේ ඉහලින් මේ ලෝහමේ දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ සවි කරලා තියෙනවා මෙන්න මේ හැන්ඩලයට. එහෙනම් මෙන්න හැන්ඩලය. මේ හැන්ඩලේ වුම අපි පහළට සහ ඉහළට ක්‍රියා කරනවා. බලන්න ඔබ මොන දැන් හැන්ඩලේ පහළට ක්‍රියා කරලා තියෙනවා. මම හැන්ඩලේ ඉහළට ක්‍රියා කරනවා. ඔන්න හැන්ඩලේ ක්‍රමයෙන් ඉහළට ක්‍රියා කරවීමේදී මෙන්න මේ විදිහට මේ පිස්ටනය සහිත චූසන කුටීරේ ක්‍රියාකාරී වෙනවා. මොන දැන් පිස්ටනය උපරිම මට්ටමට ඉහළට ඇවිල්ලා තියෙනවා. දැන් ආපහු අපි හැන්ඩලය පහළට ක්‍රියා කරනකොට පිස්ටනය නැවත හිමින් පහළට ක්‍රියා කරනවා. එහෙනම් මේ පිස්ටනය ක්‍රියා කරවන්න තමයි මේ හැන්ඩලය භාවිතා වෙන්නේ. එහෙනම් ඔන්න හැන්ඩලය මගින් කෙරෙන්නේ පිස්ටනය ක්‍රියා කරනවා. පිස්ටනය ඉහළ පහළ ගමන් කරවන්නේ මේ හැන්ඩලය මගින්. ඊළඟට මේ හැන්ඩලය සම්බන්ධ වන පිස්ටනයේ ඉහළ තියෙන්නේ පීඩන කුටීරයක්. මේ පීඩන කුටීරය අපට ඉතා පැහැදිලිව මේ අවස්ථාවේ බලා ගන්න බෑ. මෙන්න මේ කොටසෙන් දැක්වෙන්නේ පීඩන කුටීරය. අපට හරි පහසුයි මේ පීඩන කුටීරය හඳුනගන්න. මොකද පීඩන කුටීරයට තමයි මෙන්න මේ නම්‍යශීලී නලය සවි කරලා තියෙන්නේ. එතකොට මේ උපකරණයේ හැටියට මේ නලය සම්බන්ධ වෙන්නේ පීඩන කුටීරයට. මේ නලයේ කෙලවර මෙන්න මේ වගේ විශේෂිත කපාටයක් තියෙනවා. අපි මේ කපාටයට කියනවා ට්‍රිගර් කපාටය. මේ කපාටය මේ විදිහට ක්‍රියා කරන්න පුළුවන්. මේකට කියන්නේ ට්‍රිගර් කපාටය. කොටස් හඳුනා ගැනීමේදී හරිම වැදගත්. මේ නම්‍යශීලී නලය නැත්නම් රබර් නලය ට්‍රිගර් කපාටය. මේ බලන්න ට්‍රිගර් කපාටයෙන් පස්සේ අපට හම්බ වෙන්නේ දිග ලෝහමය නලය. මෙන්න මේ ලෝහමය කොටසට කියන්නේ ලාංශය. මේ ලාංශයේ කෙළවරේ සවි කරලා තියෙනවා මෙන්න මේ ආකාරයේ නොසලයක්. මේ කෙළවර නොසලයක්. අපි හිතමු විභාග මට්ටමේදී මේ බාහිර කොටස් දැක්වෙන රූප සරණක් තියෙනවා නම් කරන්න. අපි නම් කරමු. මෙන්න හැන්ඩලය. මේ කොටස හැන්ඩලය. ඊළඟට මේ ටැංකිය. අපට හඳුනගන්න ලේසියිනේ. ටැංකිය. මෙතන තියෙන්නේ පීඩන කුටීරය. අපිට මේකේ නම් කරන්න බෑ පිස්ටනය. මේකේ කෙළවර තමයි පහළ කෙළවර තමයි පිස්ටනේ තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ කොටස මේ නම්‍යශීලී නලය. මේක රබර් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන්, වෙන වෙනත් ද්‍රව්‍යකින් හදලා තියෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඒකේ කෙළවර තියෙන කොටස මේකනේ. මේ කොටස ට්‍රිගර් කපාටය. ඊළඟට මේ ලෝහමය කොටස ලාංශය. කෙළවර තියෙන්නේ නොසලය. එතකොට මේ එක එක කොටස් වලට ආවේනික කාර්යයන් තියෙනවා. මුලින් නොසලය මගින් තමයි මේ විසුරුම පාලනය කරන්නේ. විසුරුමේ හැඩය තීරණය කරන්නේ නොසලය මගින්. අපිට මේ විදිහට මේ නොසලය ගලවන්න පුළුවන්. ගලවලා වෙනත් විසුරුම් රටාවක් ලබා දෙන තවත් නොසලයක් මේ විදිහට හයි කරන්න පුළුවන්. ඒ නිසා විසුරුම් රටාව වෙනස් කරන්න පුළුවන් නොසලය මාරු කිරීමෙන්. ඊළඟට ට්‍රිගර් කපාටය මේක මගින් කරන්නේ විසුරුම පාලනය කරනවා. ට්‍රිගර් කපාටයෙන් කරන්නේ විසුරුම පාලනය කරනවා. රබර් නලය නැත්නම් නම්‍යශීලී නලය. මේකෙන් කරන්නේ පීඩනයෙන් යුක්ත දියරය ට්‍රිගර් කපාටයේ දක්වා රැගෙන යනවා. ඊළඟට
පීඩන කුටීරය. පීඩන කුටීරයෙන් කෙරෙන්නේ දියරය පීඩනයකට ලක් කරනවා. මේකේ පහලින් තියෙන චූසන කුටීරය පිස්ටනය ආශ්‍රිතව ඒකෙන් කෙරෙන්නේ දියරය චූසන බලය දියරේ වෙතට යොමු කරලා දියරේ ඇදලා ගන්නවා මේ පීඩන කුටීරේ පහළ කෙළවරට. ඊළඟට ටැංකිය මගින් කෙරෙන්නේ මූලිකව දියරය දරා සිටිනවා. පටි මගින් කෙරෙන්නේ කරේ එල්ලාගෙන යන්න පහසුවක් ඇති කරනවා. ඒ වගේම පියන මගින් කෙරෙන්නේ මේ දියරය මේ ද්‍රාවණය විසිරී යාම යම් දුරකට පාලනය කරනවා. පියන. ඊළඟට පියනට ඇතුළෙන් තිබෙන මේ දැල මගින් කෙරෙන්නේ දියරය පෙරීමකට ලක් වෙනවා. ඔන්න නෙෆ්සෙක්ස් කාණ්ඩයේ දියර ඉසින එක ප්‍රධාන කොටස් ටික. මේක ඉතින් විභාග මට්ටමේදී ඔබට වැදගත් වෙනවා. ප්‍රායෝගිකව මේවා භාවිතයේදී වැදගත් වෙනවා. ඒ වගේම යම් අලුත් වැඩියා කිරීම වලදී මේ කොටස් වල ස්වභාවයන් වැදගත් වෙනවා. අපි ඊළඟට බලමු මෙවැනි උපකරණයක නොසලයකින් මොන ආකාරයටද මේ දීර්ය විසිරී යන්නේ. නෙෆ්සෙක්ස් කාණ්ඩයට අයිති පිස්ටන් ක්‍රියාකාරීත්වයක් සහිත අතින් ක්‍රියා කරන දියර ඉසිනේ ක්‍රියාකාරීත්වය අපි දැන් බලමු. දැන් මේකට අවශ්‍ය කරන දියරයේ ද්‍රාවණය පුරවලා පියන තදින් වහලා මේ පටි දෙක ආධාරයෙන් කරේ එල්ල ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට මේ හැන්ඩලය ඉහළට පහළට ඉහළට පහළට ආදී ලෙසින් ක්‍රියා කරනවා. එතකොට ඔබට පේනවා අර පීඩන කුටීරයේ සහ චූසන කුටීරයේ පිස්ටනයට යටින් තියෙන චූසන කුටීරයේ ක්‍රියාකාරීත්වය සඳහා තමයි අපි මෙහෙම කරන්නේ. මේ පිස්ටනය ඉහළ පහළ යනකොට පිස්ටනය සහිත කොටසට පහළින් තියෙනවා චූසන කුටීරයක්. මේ චූසන කුටීරයේ තියෙනවා දියර ඇතුල්වීමේ කපාටය කියලා වෑල් එකක් කපාටය. ඒතර අපි මේ විදිහට මෙහෙම පිස්ටනය ඔහොම ඉහළට ඔසවනකොට අන්න ඒ කපාටය ඒ වගේම මේකේ තව තියෙනවා දියර පිටවීමේ කපාටය කියලා අන්නේ කපාට දෙක මාරුවෙන් මාරුවට ක්‍රියාකාරී වෙනවා. මුලින්ම මේ විදිහට පිස්ටන් කුටීරයේ ආශ්‍රිතව තිබෙන චූසන කුටීරය පිස්ටන කොටස ආශ්‍රිතව පහළින් තියෙන චූසන කුටීරයක් මේ චූසන කුටීරය ආශ්‍රිත ඇතුල්වීමේ කපාටේ විවෘත වෙනවා. ඒ කපාටේ විවෘත වුණාම ඒ විවරය තුලින් මේ ටැංකිය තුල තිබුණු ද්‍රාවණය ඉහළට ගමන් කරනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී පිස්ටනය ප්‍රතිවිරුද්ධ පැත්තට ක්‍රියාත්මක වෙනකොට එම ඇතුල්වීමේ කපාටේ වැහිලා එම දියරය පීඩන කුටීරය තුලට ගමන් කරන තැන තියෙන කපාටයක් ඒ කපාටේ විවෘත වෙනවා. ඒ විදිහට චූසන කුටීරයට දියරේ ඇවිල්ලා ඒ දියරය පීඩන කුටීරයට ගමන් කරනවා. පීඩන කුටීරය තුලදී අවස්ථා කිහිපයක පිස්ටනය ඉහළ පහළ ක්‍රියා කරනකොට එම දියරය තෙරපීමකට ලක් වෙමින් ඒක රබර් නලය දිගේ ට්‍රිගර් කපාටය දක්වා පැමිණෙනවා. ඒතර අපිට ට්‍රිගර් කපාටය විවෘත කිරීමෙන් ඒ පීඩනයෙන් යුක්ත ද්‍රාවණය ලාංශය කියන කොටස දිගේ ගිහිල්ලා නොසලේ කරා අරගෙන යන්නට පුළුවන්. නොසලෙන් තමයි ඒක විසිරුමක් වශයෙන් විසිරී යන්නේ. ඒ නිසා පියවර කිහිපයකට ඔබට මේ පිස්ටන් ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී විභාග මට්ටමේදී රචනා ශෛලී ප්‍රශ්නවල මේ නෙෆ්සෙක්ස් දියරිසිනික ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කියලා ඔබෙන් අහපු අවස්ථාවල් තියෙනවා. ඒ වගේම ඉදිරි විභාගයේදී පිළිතුරු ලිවීමට අපේක්ෂා වෙන සිටින දරුවන්ට වැදගත් වෙන්නත් පුළුවන් මේ දියරිසිනික ක්‍රියාකාරීත්වය. මේ වගේ දියරිසිනියක් නිතර භාවිතා කරනකොට ගොවි මහත්වරුන්ට ඒ වගේ මේවා භාවිතා කරන්නන්ට යම් යම් ගැටලු කිහිපයක් මතුවෙනවා. ඒ ගැටලු කොහොමද අපි ආරක්ෂිතව ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව විසඳගන්නේ? පළවෙනි ප්‍රධාන ගැටලුවක් තමයි මෙන්න මේ නොසලේ සිදුර අවහිර වෙලා අපි බලාපොරොත්තු වන ආකාරයට මේ විසුරුම සිදු නොවෙනවා. ඒකට හේතුව වෙන්න පුළුවන් මේ නොසලේ තියෙන මෙන්න මේ කුඩා සිදුර. මේ කුඩා සිදුර යම්කිසි අපද්‍රව්‍යකින් ඇහිරිලා ගියහොත් විසුරුම හරියට සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපට මේ නොසලය පිරිසිදු කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී නොසලේ ගලවන්න ඕනේ ප්‍රවේශමෙන් ගලවලා මේක කිසි විටකවත් කටින් පිඹ පිරිසිදු කරන්නේ නැහැ. සමහර ප්‍රායෝගික අවස්ථාවලදී අපි දැකලා තියෙනවා මේවා පරිහරණය කරන පුද්ගලයන්
මේක කටින් පිඹ පිරිසිදු කරන එක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. ඒ නිසා මේක පිරිසිදු කරන්න ඕනේ ආසන්නයේ තියෙනවා නම් මොන හරි යම්කිසි තද ද්‍රව්‍යයක්. ඒකේ තට්ටු කළා මේ අපද්‍රව්‍යවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යන්ත්‍රයත් එක්කම කම්බියක් දෙනවා. අන්නේ කම්බියෙන් අපිට මේ විවරේ විවෘත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශක්තිමත් කෝටු කෑල්ලකින්, ඉරටු කෑල්ලකින් මේක පිරිසිදු කරන කොයි වෙලාවකවත් කටින් බිබින්නේ නැහැ. ඊළඟට හිම පිරිසිදු කළාට පස්සේ ඊළඟ සමහර වෙලාවට නොසලය ඊළඟට මේ ට්‍රිගර් කපාටේ වගේ දේවල් එකිනෙකට ගලවලා සම්බන්ධ කරන්න පුළුවන් නේ. මෙන්න මේ සම්බන්ධ කරන තැන් හරියට සම්බන්ධ වුණේ නැත්නම් මේ තැන් වලින් දියරය ගලනවා. මේ තැන් වලින් දියරය මුදා හැරෙනවා. ඒ නිසා අපි මේ කොටස් ඉතාම හොඳින් තදින් සම්බන්ධ කරලා මේ දියරේ පිටතට යෑම පාලනය කරන්න පුළුවන්. ඊළඟ සමහර වෙලාවට මෙන්න මේ රබර් නලයේ සිදුරු වීම වෙන්නට පුළුවන්. මොකද මේක අපි රළු භූමිය වල භාවිත කරන්නේ. සිදුරු වීම වුණොත්, පළදු වීම වුණොත් එතනින් පීඩන යුක්ත දියරේ පිටතට එනවා. එතෙන්දී දේහය තැවරෙන්න පුළුවන්, අනවශ්‍ය තැන් වලට මේක යෙදෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ රබර් නලයේ යම් කිසි පළදු තියෙනවා නම් ඒවා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් එහෙම කරනවා. නැත්නම් අපි මේ කොටස මාරු කරනවා. මේක මාරු කරන්න පුළුවන්. ඊළඟට තවත් වෙන්න පුළුවන් මේ උපකරණයත් එක්ක අපට සපයන මේ දැලි. මේ දැලියේ යම් කිසි දෝෂ සහගත තත්ත්ව ඇති වෙන්න කියලා ලොකු දෝෂයක් නැහැ. මේවා කැඩිලා සිදුරු ලොකු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පෙරීම හරියට සිදු වෙන්නේ අවශ්‍ය අපද්‍රව්‍ය ගිහිල්ලා රැඳෙනවා නොසලේ. එහෙනම් මේ දැල ඉතා හොඳ තත්ත්වයේ අනවශ්‍ය පළදු වීම රහිතව අනවශ්‍ය සිදුරු රහිත දැලක් වෙන්නට ඕනේ. මේකත් කැඩෙන්න පුළුවන් නේ. වරින් වර මාරු කරන්න පුළුවන්. එහෙනම් ඊටාම වැදගත් වෙනවා මේ දැල හොඳ තත්ත්වයේ පවතින දැලක් භාවිත කරනවා නම්. දැන් මේ උපකරණයේ පිස්ටනය නිතර ක්‍රියා කරනවා. ඒ නිසා මේ පිස්ටනය සහිත කොටස නිතර ගෙවි යාමට ලක් වෙන්නට පුළුවන්. ඒ වගේම සමහරවිට පළදු වෙන්නත් පුළුවන්. ඒ නිසා පිස්ටනය ගෙවි ගියොත් හෝ පළදු වුණොත් නියමිත ආකාරයට පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක අපට ඒ පිස්ටනය ආශ්‍රිතව තියෙන ඉම කොටස මාරු කරන්න පුළුවන්. නැත්නම් පිස්ටනයේම කොටස උනත් මාරු කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී පිස්ටනය සහ පීඩන කුටියට අතර තියෙන බෝල කපාට තියෙන්නේ. කපාටවල යම් යම් දෝෂ වෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. එහෙම වුණත් ඒවත් මාරු කරන්න පුළුවන් ආකාරයට මේක ගලවලා නැවත එකලස් කරන්න පුළුවන් විදිහටයි මේ සරල උපකරණය හදලා තියෙන්නේ.